ආයිබෝවන් ඔයගොල්ලෝ හැමෝටම. හරි. අපිට අද කතා කරන්න තියෙන්නේ එතකොට අපේ නිබන්ධනේ දැන් අපි අවසාන භාගයට ළඟා වෙලා තියෙන්නේ. නේ? හරි. හතරවෙනි පාඩමේ පළවෙනි නිබන්ධනේ අවසාන භාගය. තමයි අපි කෙටි කාලීන පිරිවැය වක්‍ර සහ ඵලදා වක්‍ර අතර සම්බන්ධය කියන මාතෘකාව තමයි අද කතා කරන්න තියෙන්නේ. මොකද්ද? කෙටි කාලීන පිරිවැය වක්‍ර කෙටි කාලීන පිරිවැය වක්‍ර ඵලදා වක්‍ර අතර සම්බන්ධය ගැන තමයි කතා කරන්න තියෙන්නේ. හරි. එතකොට ඔයාට දල අවබෝධයක් මේ ගැන තියෙනවා. හරි. මෙතන මේ ඵලදාව කියලා කියන්නේ. ඵලදා වක්‍ර කියලා කියන්නේ ඒවයි පිරිවැය වක්‍ර කියන ඒවයි පොඩ්ඩක් මම ඔයාලට අරගෙන පෙන්නන්න ඕනේ මොන වක්‍ර ගැනද මේ කතා කරන්නේ. හරි. මොන වක්‍ර ගැනද මේ කතා කරන්නේ කියලා. එතකොට කෙටි කාලීන පිරිවැය වක්‍ර වල හරි මෙන්න මේ පිරිවැය වක්‍ර දෙක ගැන තමයි කතා කරන්නේ. හරි. කෙටි කාලේ තියෙනවා ආන්තික පිරිවැය වක්‍ර. ආන්තික පිරිවැය වක්‍ර කියනවනේ. ඒ කියන්නේ අපි අර ගත්තේ MC කියලා ආන්තික පිරිවැය වක්‍ර තියෙනවා. ඊට පස්සේ තව එකක් තියෙනවා කෙටි කාලේ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වක්‍ර. සාමාන්‍ය විචල්්‍ය පිරිවැය. අපි ඒවට කියනවා ABC. ඔන්න ඔය වක්‍ර දෙක ගන්නවා. පැහැදිලි? ඔය වක්‍ර දෙක ගන්න. හරිද? මොනවද ගන්නෙ? ආන්තික පිරිවැය වක්‍රය, සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වක්‍රය ගන්න. ඊට පස්සේ අපි ගන්නවා අර ඵලදා වක්‍ර. ඵලදා වක්‍ර තුනක් කතා කරා. ඒකෙන් දෙකක් ගන්නවා. හරි. මතක නම් ඔයාට ආන්තික ඵලදා වක්‍රය ආන්තික ඵලදා වක්‍රය ආන්තික ඵලදා කියලා කිව්වා MP වල මාර්ජිනල් ප්‍රොඩක්ෂන් නේද? ඊට පස්සේ කතා කරා තව වක්‍රයක් සාමාන්‍ය ඵලදා වක්‍රය. එයාට අපි කිව්වා AP කියලා. හරිද? අපි දැන් කතා කරන්න යන්නේ මේ මාතෘකාවේදී ආන්තික පිරිවැය වක්‍රය සහ ආන්තික ඵලදා වක්‍රය අතර තියෙන සම්බන්ධය සහ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය සහ සාමාන්‍ය ඵලදා වක්‍රය අතර තියෙන සම්බන්ධය. ඕක තමයි පිරිවැය සහ ඵලදා වක්‍ර අතර තියෙන සම්බන්ධය කියලා අපිට කතා කරන්න තියෙන්නේ. හරි. පිරිවැය සහ ඵලදා වක්‍ර අතර සම්බන්ධයේ අපේ මාතෘකාව ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට අහන්න පුළුවන්. හොඳේ? හා. දැන් ඔයාලට මතක නම් ආන්තික ඵලදා වක්‍රය ආන්තික ඵලදා කිව්ව මොකද්ද? විචල්්‍ය දවුමක් වැඩි කිරීමේදී නැත්නම් විචල්්‍ය දවුම වැඩි කිරීමේදී ඒ වැඩි කරන විචල්්‍ය දවුමෙන් අපට ලැබෙන නිමවුම. හරිද? අපි කිව්වා අර හීනවන ආන්තික ඵලදා නීතිය හැටියට මතක ගන්න හීනවන ආන්තික ඵලදා නීතිය විචල්්‍ය දවුම වැඩි කරන මුල කාලෙදී ඵලදාව වැඩි වෙනවා. ආන්තික ඵලදාව වැඩි වෙනවා. හීනවන ආන්තික ඵලදා නීතිය ක්‍රියාත්මක වෙන තැන ඉඳන් ආන්තික ඵලදාව අඩු වෙනවා. හරිද? ඊට පස්සේ කතා කළා සාමාන්‍ය ඵලදාවත් වැඩි වීමක් සහ අඩු වීමක් තියෙනවා කියලා. පැහැදිලි? ඊට පස්සේ පිරිවැය වක්‍ර ගැන කතා කරද්දී අපි පිරිවැය ගැන කතා කරද්දී මුල් කාලේ ඒ කියන්නේ ආන්තික ඵලදාව වැඩි වෙන කාලේ අපි කතා කළා ආන්තික පිරිවැය අඩු වෙනවා. ඊට පස්සේ ආන්තික ඵලදාව අඩු වෙන කාලේ අපි කතා කළා ආන්තික පිරිවැය වැඩි වෙනවා. හරි. පැහැදිලි? මම ඒවා ඔයාලට සංඛ්‍යාත් එක්ක ඔප්පු කරලා පෙන්නනවා. පැහැදිලි? සංඛ්‍යාත් එක්ක ඔප්පු කරලා පෙන්නනවා අර ශ්‍රමිකයෝ කතාවක් අරගෙන. හරි. දැන් ඒවා මතක නැද්ද දන්නේ නැහැ. හරි. ඊළඟට සාමාන්‍ය ඵලදාව නේ එක යෙදවුමකින් එක විචල්්‍ය යෙදවුමකින් ලැබෙන ඵලදාව දල වශයෙන් ඒක වැඩි වෙන්න ඒ ඒකක සඳහා දරන සාමාන්‍ය විචල්්‍ය පිරිවැය පහළ යනවා කියලා කතා කරා. ඊට පස්සේ ඒකකයකින් ලැබෙන සාමාන්‍ය ඵලදාව පහළ යද්දී
සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වැඩි වෙනවා කියලා කතා කරා. ඕක තමයි කතා කරන්න තියෙන්නේ ඉතින් ඉස්සරහට. හරි. එතකොට ඔයාලා තේරුම් ගන්න ඕනේ මේ පිරිවැය වක්‍ර සහ පළදා වක්‍ර අතර තියෙන ප්‍රතිවිරුද්ධ සම්බන්ධය. මොන සම්බන්ධයක්ද? ප්‍රතිවිරුද්ධ සම්බන්ධයක්. ප්‍රතිවිරුද්ධ කියන්නේ ප්‍රතිලෝම. පැහැදිලිද? ප්‍රතිලෝම. දැන් පුතේ මෙහෙම. පළදාව කියලා කියන්නේ නිමවුමනේ. හදන ඒකක ප්‍රමාණයනේ. හදන ඒකක ප්‍රමාණය වැඩි වෙනකොට හදන ඒකක ප්‍රමාණය වැඩි වෙනකොට ඒකකයක් සඳහා දරන වියදම අඩු වෙනවා. හරිද? ඊළඟට හදන ඒකක ප්‍රමාණය පහළ යනකොට ඒකකයක් සඳහා දරන්න වෙන වියදම වැඩි වෙනවා. ඕක තමයි සරල කතාව. සරල කතාව. මේ හිතන්නකො මෙහෙම. ඔන්න මම ඔයාලට පැහැදිලි කිරීමක් කරනවා. හරිද? ශ්‍රමිකයෙක් ඉන්නවා. අපේ ආයතනයේ ශ්‍රමිකයෝ වැඩට ගන්නවා අපි. හරිද? මේ ඉන්නේ පළවෙනි ශ්‍රමිකයා. හරිද? පළවෙනි ශ්‍රමිකයා. අපි මේ හැම ශ්‍රමිකයෙකුටම වැටුපක් ගෙවනවා රුපියල් 100ක කියලා හිතමුකෝ. හැම ශ්‍රමිකයෙකුටම අපි පඩියක් ගෙවනවා රුපියල් 100ක. විචල්්‍ය යදවුම් සමජාතීයයි කියලා කිව්ව මතක ඇති. ඒ කියන්නේ අපි සමාන ගෙවීමක් මේගොල්ලන්ට කරන්නේ. හරිද? හරි. එතකොට මේ තියෙන්නේ විචල්්‍ය යදවුම්. කවුද අපේ විචල්්‍ය යදවුම? මේ ශ්‍රමිකයා. හරි. ඊට පස්සේ මම ගන්නවා අපේ නිමවුම. හරි. අපි හිතමුකෝ මල් පෝච්චි කියලා. නිකන් උදාහරණයකට අපි හිතමුකෝ මෙහෙම. හරි. එතකොට විචල්්‍ය යදවුම් කියන්නේ කාවද? ශ්‍රමිකයෝ මිනිස්සු. හරිද? එතකොට නිමවුම කියලා කියන්නේ මල් පෝච්චි. මම මේ පැත්තට දාන්නම් ඒක. නිමවුම කියන්නේ මල් පෝච්චි. හරි. එතකොට අපි හිතමු ශ්‍රමිකයෝ කවුරුත් නැහැ. එහෙනම් මල් පෝච්චි හදන්නෙත් නැහැ. නේද? පළවෙනි මිනිස්සයාව වැඩට ගන්නවා. හරිද? මේ ජාතිය පළවෙනි එක්කෙනාව ගන්නවා වැඩට. මේ ඉන්නේ පළවෙනි මිනිස්සයා. එයා හදනවා මල් පෝච්චි 10ක්. එයා හදනවා මල් පෝච්චි 10ක්. හරිද? එතකොට එයාගේ ආන්තික පළදාව කීයද? මම අහනකොට දැන් උත්තර දෙන්න. හොඳේ? එතකොට මේක ලේසි වැඩේ කරන්න. අපි දැන් ශ්‍රමිකයෙක් වැඩි කරනවා මල් පෝච්චි 10ක් හදනවා. ආන්තික පළදාව කීයද? ඔව් ආන්තික පළදාව කීයද? ආන්තික පළදාව කීයද? ඒ කියන්නේ අපි වැඩි කරපු විචල්්‍ය යදවුමෙන් මල් පෝච්චි කීයක් හම්බ වුණාද අපිට? ඔව් ආන්තික පළදාව කීයද? 10යිනේ. ඇයි ඒ? අපේ නිමවුම වෙනස් වෙලා තියෙන්නේ 10කින්. අපි විචල්්‍ය යදවුම වෙනස් කරෙත් 1කින්. 10 බෙදීම එක කියලා කියන්නේ අපේ ආන්තික පළදාව ඔන්න මම මේ පහලට ගන්නවා කතාවක් තව එකක් ඈ. ආන්තික පළදාව 10යි. මේ තියෙන්නේ නිමවුම. නිමවුම කියන්නේ අපි හිතමු මේක TP කියලා. මුළු පළදාව කියලා. හරිද? දැන් ඔයා මට කියන්න මේ වෙලාවේ මට වියදම කීයක් ගියාද? මුළු වියදම කීයක් ගියාද? මුළු වියදම කීයක් ගියාද? මේ ජාතියේ ශ්‍රමිකයෙකුට මම ගෙවන්න ඕනේ කීයද? රුපියල් 100ක්. ශ්‍රමිකයාට රුපියල් 100ක් ගෙවන්න. එතකොට පුතේ මට ඒකක 10ක් හදාගන්න රුපියල් 100ක් වියදම් වෙලා තියෙනවා. මේ රුපියල් 100ක් වියදම් වෙලා තියෙනවා. ඒකක 10ක් හදන්න. එතකොට ඒ විචල්්‍ය පිරිවැයනේ නේද? එතකොට ඒකකයකට කීයක් වියදම් වෙලාද මට? දැන් මම ඒකක 10ක් වෙනුවෙන් රුපියල් 100 දරන්නේ නේද? ඒකක 10ක් වෙන. ඒ කියන්නේ පළවෙනි ශ්‍රමිකයාට මම රුපියල් 100ක් වියදම් කරනවානේ. හරි. මෙයාට රුපියල් 100ක් මම වියදම් කරනවා. එතකොට එයා හදන්නේ ඒකක 10යිනේ. මේ තියෙන එයා හදපු ප්‍රමාණය. හරි. එතකොට රුපියල් 100 10න් බෙදුවාම මට එනවා මොකක්ද? ආන්තික පිරිවැය. ඒ කියන්නේ පළවෙනි ඒකක සෙට් එකේදී මම අමතර පිරිවැය දරලා තියෙනවා 10ක්. පැහැදිලිද? හරි. ඊළඟට
මම දෙවෙනි එක්කෙනාව වැඩට ගන්නවා. දෙවෙනි එක්කෙනාව වැඩට ගන්නවා. මේ ඉන්නේ දෙවෙනි එක්කෙනා. හරි. එයා ආවට පස්සේ ආයතනයේ නිෂ්පාදනය මෙන්න මේ ගානට වැඩි වෙනවා. හරි. ඒ කියන්නේ පුතේ මුළු නිෂ්පාදනයේ මල් පොත් දැන් 25ක් තියෙනවා. ඊගොල්ලෝස් බැලුවා. හරි. එතකොට දෙවනි එක්කෙනා කීයක් හදලාද? දෙවනි මිනිස්සයා මල් පොච්චි කීයක් හදලාද? ආන්තික පළදාව කීයද? දෙවනි එක්කෙනා 15ක් හදලා තියෙනවනේ. දෙවෙනි එක්කෙනා 15ක් හදලා තියෙනවා. දැන් දෙවෙනි එක්කෙනාටත් අපි ගෙවන්නේ රුපියල් කීයද? දෙවෙනි එක්කෙනාට අපි රුපියල් කීයක් ගෙවනවා? ඒ 100නේ ගෙවන්නේ. දැන් බලන්න මේ දෙවෙනි එක්කෙනා හදපු ඒකක 15 වෙනුවෙන් අපි දරලා තියෙන්නේ රුපියල් 100යි. එතකොට දෙවෙනි එක්කෙනා හදපු එකක් වෙනුවෙන් දරලා තියෙන අමතර පිරිවැය කීයද? දෙවෙනි එක්කෙනා හදලා තියෙනවා 15ක් ඒ වෙනුවෙන් මුළු ගාන රුපියල් 100ක් දරලා තියෙනවා. අපි හිතමුකෝ මෙහෙම 6ක් විතරනේ 6.6ක් වගේ ගමුකෝ 6.6ක් නෙමෙයි 6. අපි ආසන්න වශයෙන් 6ක් ගමුකෝ 6.6ක් එන්නේ 6.6ක් 6.6 පැහැදිලි තේරුණාද වැඩි මේ බලන්න ආන්තික පළදාව වැඩි වුණොත් ආන්තික පිරිවැය මොකද වෙන්නේ අඩු වෙනවා තේරුණාද මම කියන්නේ ආන්තික පළදාව වැඩි නම් ආන්තික පිරිවැය අඩු වෙනවා ඇයි අමතර ගන්න එක්කෙනා ගොඩක් හදනවා නම් එයාට දරන අර රුපියල් 100 වෙනස් වෙන්නේ නැහැ එතකොට ඒක දෙයකට යන විදිහට 15ට හරි එහෙනම් ඔන්න ඔයාලා උඩ දාගන්න මොකද්ද ආන්තික පළදාව වැඩි වෙනවා නම් ආන්තික පිරිවැය අඩු වෙනවා පැහැදිලි හරි ඊට පස්සේ මේක මට දිගට අරන් යන්න පුළුවන් අපි ඉච්චර දුර යන්න අවශ්‍ය නැහැ හරි අපි මේකෙන්ම හරි මේ කතාවෙන්ම තව ටිකක් එහාට ගිහිල්ලා ආන්තික පළදාව අඩු කරලා බලමුකෝ පැහැදිලි ආන්තික පළදාව අඩු කරලා බලමුකෝ හරි මම ගන්නවා තුන්වෙනි ශ්‍රමිකයා එයාත් ගත්තාට පස්සේ ඔන්න ඔහොම වෙලා තියෙනවා. ඒ කියන්නේ තුන්වෙනි එක්කෙනා ගත්තාට පස්සේ අපි හදනවා 35. තුන්වෙනි දවසේ මල් පොච්චි 35ක් හදලා තියෙනවා. එහෙනම් තුන්වෙනි එක්කෙනා කීයක් හදලා තියෙනවද? තුන්වෙනි එක්කෙනා හදලා තියෙන්නේ 10යි. එයා හදපු 10 වෙනුවෙනුත් අපිට එයාට වියදම් කරන්න වෙනවා කීයක්ද? රුපියල් 100ක් වියදම් කරන්න වෙනවා. එයාට අඩුවෙන් පඩි ගෙවන්න බෑ. හරි. එතකොට එයාටත් අපි 100ක් වියදම් කරනවා. එයා හදලා තියෙන්නේ 10යි. ඔන්න පුතේ එයාගේ වියදම ආපහු එයා හදපු මාල් පෝච්චියේ වියදම රුපියල් 10ක් වෙනවා. ආන්තික පිරිවැය 10ක් වෙනවා. පැහැදිලිද? අන්න බලන්න. ආන්තික පිරිවැය අඩු වුණා දැන් ආය ආන්තික පිරිවැය මොකද වෙලා තියෙන්නේ? වැඩි වෙලා තියෙනවා. ඇයි ආන්තික පිරිවැය වැඩි වුනේ? ආන්තික පළදාන මොකද වෙලා තියෙන්නේ? අඩු වෙලා. එයා හදපු ඒකක ගාන අඩු වෙනවා. හරි. නිෂ්ක්‍රමිකයේ හදන ඒකක ගාන අඩු වෙනකොට එයා හදපු ඒකකයක වියදම වැඩි වෙනවා. ඕක තමයි සරල කතාව. හරි. තව එක්කෙනෙක් වරන් බලමු. ඒ කියන්නේ අපි හතරවෙනි ශ්‍රමිකයව ගන්න. හතරවෙනි ශ්‍රමිකයව ගන්න. එයා ගත්තට පස්සේ අපි එකතු කරලා බැලුවාම හතරවෙනි දවසේ මෙන්න මෙච්චරක් හදලා තියෙනවා. ඒ කියන්නේ එයා අමතර හදලා තියෙන්නේ එකක 5යි. ආන්තික බලදාව තව ටිකක් අඩු වෙනවා. හැබැයි පුතේ එයාට අපිට රුපියල් 100ක් ගෙවන්න ඕනි. බලන්න එයා හදන එකක වියදම රුපියල් 20ක් ලොකු වියදමක්. පැහැදිලි? ඔන්න බලන්න. මේ පළදාව වැඩි වෙනවා නම් අමතර පළදාව වැඩි වෙනවා නම් අමතර පිරිවැය අඩු වෙනවා. අමතර පළදාව කියන්නේ ආන්තික පළදාව. අමතර පිරිවැය කියන්නේ ආන්තික පිරිවැය. පළදාව වැඩි පිරිවැය අඩු. පළදාව අඩුයි පිරිවැය වැඩි. එහෙනම් ඔයාලට පේනවද ආන්තික පළදාව සහ ආන්තික පිරිවැය අතර තියෙන ප්‍රතිවිරුද්ධ සම්බන්ධයක් කියලා? තේරෙනවද? මම මේ කියපු කතාව පැහැදිලිද? ඒ කියන්නේ
මේක තව විස්තරාත්මකව ගොඩාක් සංඛ්‍යා දාලා කතා කරන්න ඕනේ. මම මේ නිකන් සරල පැහැදිලි කිරීමක් කරා. ආන්තික ඵලදාව වැඩි වෙනකොට ආන්තික පිරිවැය අඩු වෙනවා. නේ? ආන්තික ඵලදාව අඩු වෙනකොට ආන්තික පිරිවැය වැඩි වෙනවා. ඔය කතාව තේරුණානේ? හරි. එහෙනම් තව පැහැදිලි කිරීමක් කරන්න ඕනේ මොකක්ද? අර සාමාන්‍ය එක. හරි. දැන් ඒක මෙතන පහලින් ලියන්න ඉඩ නෑ මට. මම නිකන් ඔයාලට පොඩි පැහැදිලි කිරීමක් කරොත් මෙන්න මෙහෙම. හරි. අපි ඒක සුට්ටක් මේ පැත්තෙන් ගමුකෝ. දැන් මේ උදාහරණෙම හරි මේ උදාහරණෙම අපි ශ්‍රමිකයෝ ටික මෙහෙම ගමු. පළවෙනි එක්කෙනා, දෙවෙනි එක්කෙනා, තුන්වෙනි එක්කෙනා සහ හතරවෙනි එක්කෙනා මේ ඉන්නේ. 1 2 3 4. හරිද? එතකොට පුතේ මේවයේ සාමාන්‍ය ඵලදාව ගත්තොත් අපි මෙන්න මෙහෙට ගමු. සාමාන්‍ය ඵලදාව අපි ගමු මෙන්න මෙහෙ. මේක මෙතනින් ඉවර කරලා AP ගන්න. අර AP ගන්න. AP කියන්නේ දල වශයෙන් එක ශ්‍රමිකයෙක් හදන ගන්න. ඔන්න බලන්න. දැන් බිඳුවනේ. ඒක අදාළ නැහැ, අවශ්‍ය නැහැ. ශ්‍රමිකයෝ නැහැ නේද වෙලාවට. පළවෙනි ශ්‍රමිකයා 10ක් හදනවා නේ. නිමවුම 10යි, ශ්‍රමිකයෝ ඉන්නේ එක්කෙනයි. එහෙනම් එක ශ්‍රමිකයෙක් ආසන්න වශයෙන් හදලා තියෙන්නේ 10යි. AP 10යි. හරිද? දෙවෙනි අවස්ථාවේ බලන්න. ශ්‍රමිකයෝ ඉන්නවා දෙන්නේ. එකතුව 25යි. ඒ කියන්නේ එක්කෙනෙක් ආසන්න වශයෙන් හදලා තියෙනවා 12.5. සාමාන්‍ය අගයක් මම මේ කියන්නේ. තුන් දෙනෙක් ඉන්නවා 35ක් හදලා තියෙනවා. එතකොට ආසන්න වශයෙන් එක්කෙනෙක් කීයක් හදනවද? හරි. ආසන්න වශයෙන් එක්කෙනෙක් කීයක් හදනවද? ඔව්. එක්කෙනෙක් කීයක් හදනවද? ඔව්. එක්කෙනෙක් කීයක් හදනවද? තුන් දෙනෙක් එක්ක 35. 11.6ක් අපි හිතමුකෝ 12ක් කියලා. ආම් බලන්න. හරි. ඊට පස්සේ 4 දෙනෙක් එක්ක හදන්නේ 40යි, ඒ කියන්නේ 10යි. ඔයාලට පේනවද සාමාන්‍ය ඵලදාවක් අර මේ ආන්තික ඵලදාව වැඩි වෙනවා වගේ සාමාන්‍ය ඵලදාවත් වැඩි වෙනවා. ආන්තික ඵලදාව අඩු වෙනවා වගේ සාමාන්‍ය ඵලදාවත් අඩු වෙනවා. ඒක වගේ නේ දුන්න හැසිරෙන්නේ. හරි. ආන්තික ඵලදාව වැඩි වෙනකොට සාමාන්‍ය ඵලදාවත් වැඩි වෙනවා. ආන්තික ඵලදාව අඩු වෙනකොට සාමාන්‍ය ඵලදාවත් අඩු වෙනවා. ඔක තේරෙනවද? හරි. ඊට පස්සේ අපි බලමු සාමාන්‍ය විචලන පිරිවැය. ABC. ඔන්න තේරුම් ගන්න. හොඳට තේරුම් ගන්න. හරිද? එක ශ්‍රමිකයෙක් වෙනුවෙන් අපි විචල්‍ය පිරිවැය දරන්නේ 100යි. ඇයි මේ එක්කෙනෙකුට ගෙවන්නේ 100යි? 100ක් දරනවා එක ශ්‍රමිකයෙක් හදන ඒකක කීයක් වෙනුවෙන්ද? 10ක් වෙනුවෙන්. 10ක් වෙනුවෙන්. එතකොට මෙයා හදපු එක ඒකකයක් වෙනුවෙන් අපි දල වශයෙන් විචල්‍ය පිරිවැය කොච්චර දාන්නේ? මේ එක්කෙනෙක් හදන වියදම වෙනුවෙන් අපි දල වශයෙන් කොච්චර වියදම දානවද? 100ක් නේ එක මෙයා හැමේ හදපු සාමාන්‍ය ගානට තියෙන්නේ. එතකොට සාමාන්‍ය විචල්‍ය පිරිවැය 10ක් විතර තියෙනවා. අර සාමාන්‍ය විචල්‍ය පිරිවැය 10ක් විතර තියෙනවා. එතකොට ඊගාව අවස්ථාවේදී සාමාන්‍යයෙන් අපි එක ශ්‍රමිකයෙකුට රුපියල් 100ක් වියදම් කරනවා කියලා හිතුවොත් එහෙම 12.5ක් නේ හදන්නේ නේ. අර සාමාන්‍යයෙන් දෙවෙනි ශ්‍රමිකයා සාමාන්‍ය ගන්න එක ඇත්තම ගන්න නෙමෙයි. අපි එතකොට 100 බෙදන්න ඕනේ 12.5. එතකොට එනවනේ 8ක්. අන්න බලන්න. සාමාන්‍ය ඵලදාව වැඩි වෙනකොට සාමාන්‍ය විචල්‍ය පිරිවැය මොකද වෙන්නේ? අඩු වෙනවා. තේරුණාද මං කියන්නේ? ඊළඟට මෙයාගේ එතන පුතා එයාගේ සාමාන්‍යයෙන් එක්කෙනෙකුට රුපියල් 100ක් අපිට වියදම් කරන්න වෙනවා. ඒ වෙලාවට 12ක් හදනවා කියලා තමයි පේන්නේ. 8.3ක් විතර. අන්න සාමාන්‍ය ඵලදාව අඩු වුණා, සාමාන්‍ය විචල්‍ය පිරිවැය ටික වැඩි වුණා. තේරුණාද? හරි. ඊට පස්සේ
ආපහු මෙතනට 10ක් එනවා. හරි. පේනවද ඔයාලට? සාමාන්‍ය ඵලදාව වැඩි වෙද්දි සාමාන්‍ය විචල්්‍ය පිරිවැය අඩු වෙනවා. සාමාන්‍ය ඵලදාව අඩු වෙද්දි සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වැඩි වෙනවා. එහෙනම් ඔයාලට කියන්න පුළුවන් පැහැදිලිව මොකද්ද? මොකද්ද කියන්න පුළුවන්? මෙන්න මේක ඔළුවට දාන්න. මොකද්ද? ආන්තික ඵලදාව සහ ආන්තික පිරිවැය අතර තියෙන මොන සම්බන්ධයක්ද? ප්‍රතිලෝම සම්බන්ධය. ඒ කියන්නේ ආන්තික ඵලදාව වැඩි නම් ආන්තික පිරිවැය අඩු වෙනවා. ආන්තික ඵලදාව අඩු වෙනවා නම් ආන්තික පිරිවැය වැඩි වෙනවා. හරිද? හරි. ඊට පස්සේ මොකද කියන්න ඕනේ? සාමාන්‍ය ඵලදාව සහ සාමාන්‍ය විචල්්‍ය පිරිවැයක සාමාන්‍ය ඵලදාව වැඩි වෙනවා නම් සාමාන්‍ය විචල්්‍ය පිරිවැය අඩු වෙනවා. සාමාන්‍ය ඵලදාව අඩු වෙනවා නම් සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වැඩි වෙනවා. තේරුණා? ඔච්චරයි. හරි. අර ලේසි කතාවක් මේ. හරි. මේක හොඳට තේරුණාද? මේක හරිද වැඩි? දැන් තේරුණා මේ කතාව. ඔව් මේ කතාව තේරුණා. දැන් නැද්ද? ඔව්. තේරුම් නැති අය ඉන්නවද මේ කතාව? මම මේක පැහැදිලි කරපුවේ. තේරුණා නෙමෙයි නේද? හරි. අපිට එන්න නෝට් එකට යන්න පුළුවන්. අපිට නෝට් එකට යන්න පුළුවන්. හරි. කවුරු හරි ඕන කෙනෙක් ඉන්නවා නම් මේක කැමති විදිහකට සටහනක් දාගන්න ඒක ප්‍රශ්නයක් නැහැ. හරි මම පොඩ්ඩ වෙලාවකට වහන්න දුක් කියන්නම්. හරි. නැත්නම් ඔබේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා තියාගන්න. පස්සේ කොහේ හරි ලියාගන්න. හරි. ඒව දාන්නවනේ ෆෝන් එකේ ස්ක්‍රීන්ෂොට් එකක් එකම ගහන එක දාන්නව නේද? හරි. ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා තියාගන්න. හරි. එතකොට අපිට පස්සේ නෝට් එක ගාගෙන ඔක ලියා ගන්න පුළුවන්. හරි. මේක මේ පූර්ණ තොරතුරු වරන් කරපු කතාවක් නෙමෙයි හොඳේ. හරි තව ශ්‍රමිකයෝ ගාන තරම් මේක ආන්තික පිරිවැය අවම වෙලා වැඩි වෙලා ඒක ටිකක් ලොකු කතාවක්. මම මේ නිකන් ඔයාලට මේ දෙකේ ප්‍රතිලෝම සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සඳහා පමණයි මේක පාවිච්චි කරන්නේ. මේක අංග සම්පූර්ණ තොරතුරු ටිකක් නෙවෙයි. හරි. ශ්‍රමිකයෝ 4 දෙනෙක් දාලා ඔක හරියට පැහැදිලි කරන්න බෑ. මම මේ ලැබිලා තියෙන වෙලාවත් එක්ක අපිට තියෙන වෙලාවත් එක්ක තමයි මේ පැහැදිලි කිරීම කරන්න දරුවෝ. හොඳේ. හරි. අපි නෝට් එකට යන්න පොඩ්ඩක් බලන්න. අපි ලියමු මෙහෙම. කෙටි කාලයේ පිරිවැය වක්‍ර හා ඵලදා වක්‍ර අතර ප්‍රතිලෝම සම්බන්ධයක් පවතී. ප්‍රතිලෝම සම්බන්ධයක් පවතී. එනම් ආන්තික ඵලදා වක්‍රය හා ආන්තික පිරිවැය වක්‍රය අතරත් කමාවක් දාලා සාමාන්‍ය ඵලදා වක්‍රය හා සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වක්‍රය අතරත්
විචල්්‍ය පිරිවැය වක්‍රය අතරත් ප්‍රතිලෝම සම්බන්ධයක් පවතී. ප්‍රතිලෝම සම්බන්ධයක් පවතී. හරිද? එහෙනම් මම මේක මතක නැහැ. අපි ඊට පස්සේ ඔය ටියුට් එකේ තියෙන විදිහට ප්‍රස්තාරය ඇඳලා ඔක පැහැදිලි කරගමු. හරි. ප්‍රස්තාරය ඇඳලා පැහැදිලි කරගමු. ඔයාලට උම සංඛ්‍යා දාලා පැහැදිලි කිරීම කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. right. ඒකේ තියෙනවා පහත රූප සටහන් ගන්න. දැන් පහත රූප සටහන තමයි ඇඳේ නෑනේ අපි. හරි. රූප සටහන ඇඳලා ඉවරයි. හරි. රූප සටහන අඳිද්දී හරි. කොටු දෙකක් තියලා තියෙන්නේ ප්‍රස්තාර දෙකක් සඳහා. හරි. කොටු දෙකක් තියලා තියෙන්නේ ප්‍රස්තාර දෙකක් සඳහා. එතකොට හරි. ප්‍රස්තාර දෙකක් ඇඳෙන්න ඕනේ. එක ළඟ එක තමයි ඇඳෙන්නේ අපි සාමාන්‍යයෙන්. හරි. එතකොට අපි මේ පැත්තට දාගන්නවා පුතේ නිමවුම. හරි. නිමවුම මේ පැත්තට දාගන්නවා යෙදවුම. නැත්නම් මේක නිමවුම අර පැත්ත යෙදවුම. හරි. එතකොට මේ පැත්තේ පිරිවැය මේ පැත්තේ පිරිවැය මේ පැත්තේ නිමවුම. හරි. ඔව් මාරු කරලා අඳින්න එපා ඒක. හරි. එතකොට නිමවුම සහ යෙදවුම තියෙන්නේ ඵලදාව ගැන කතා කරද්දී නිමවුම සහ පිරිවැය තියෙන්නේ පිරිවැය ගැන කතා කරනවා. හරි. එතකොට මේ ප්‍රස්තාරය අපි අඳිනවා ඵලදා වක්‍ර දෙක, මේ පැත්තේ අඳිනවා පිරිවැය වක්‍ර දෙක. දැන් ඔයාලට මතක නම් ඵලදා වක්‍ර දෙකේ හැඩය. හරි. මෙන්න මෙහෙම එක්කෙනෙක් හිටියා. මේ වගේ තව එක්කෙනෙක් හිටියා. හරිද? මෙයා සාමාන්‍යයෙන් අපි ගන්නේ ඔන්න ඔහොමනේ. නේද? හරි. එතකොට මම මෙයා 1 මෙයා 2 කියලා කිව්වොත් එහෙම මෙයා 1 මෙයා 2 කියලා කිව්වොත් එහෙම මේකෙන් MP වක්‍රය කවුද? 1ද 2ද? මෙයා 1 මෙයා 2. එතකොට මම අහන්නේ මේකෙන් ආන්තික ඵලදා වක්‍රය කියන්නේ මේ 1ද මේ 2ද? ආන්තික ඵලදා වක්‍රය කියන්නේ 1ද 2ද? ඔව්. මතක ඇතිව හැඩ? මෙයා තමයි ආන්තික ඵලදා වක්‍රය. එහෙනම් අපි යා නම් කරනවා MP. මෙයා තමයි ආන්තික ඵලදා වක්‍රය. ඒතර යාට පහළින් ඉන්න එක්කෙනා තමයි සාමාන්‍ය ඵලදා වක්‍රය AP. අපි මතකද කතා කළා ආන්තික ඵලදා වක්‍රයේ සාමාන්‍ය ඵලදා වක්‍රයේ උපරිම ලක්ෂ්‍ය හරහා පහළ බසිනවා. මතක නැද්ද ඒක දැන්? ඊට පස්සේ පිරිවැය වක්‍රවල තියෙන්නේ මේ වගේ අනිත් පැත්ත. දැන් ඒක නිකන් මෙතනින් අල්ලලා මේ පැත්තට ඇද්දවා. කන පිට ගැහුවා වගේ හැඩයක් තමයි ඒක තියෙන්නේ. මෙන්න මේ වගේ හැඩයක් තියෙන කෙනෙක් ඉන්නවා. හරි. අපි එයාට කියනවා හරි. එයා මෙන්න මේ වගේ අපි එක මොන වගේ හැඩයක්? එයා නිකන් මේ වගේ. ඊට පස්සේ තව එක්කෙනෙක් ඉන්නවා ඔන්න ඔහොම එක්කෙනෙක්. නේද? තව එක්කෙනෙක් ඉන්නවා ඔන්න ඔහොම එක්කෙනෙක්. ඔයා මේ ගාන ඇඳ ගන්න. හරි. ඔන්න ඔහොම එක්කෙනෙක් ඉන්නවා. හරි. මේ වගේ එක්කෙනෙක් ඉන්නවා මේ වගේ.
එතකොට මේ දෙන්නගේ මෙයා MC මෙයා ABC එක වගේනේ. එක වගේ දෙන්න M වලින් පටන් ගන්නවා තියෙන්නේ. මේක වගේ දෙන්න පටන් ගන්නවා තියෙන්නේ ඒ. එක වගේ කට්ටිය එක තැනින් නේ. එක වගේ කට්ටිය එක තැනින්. සමාන පියාපත් ඇත්තෝ සමාන පංචු වශයෙන් තමයි යන්නේ. එහෙමනේ අපි කියන්නේ. එක වගේ කට්ටිය තමයි එකට ඉන්නේ. ඕකනේ අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ. එතකොට දැන් ඔන්න මේක ඇඳගත්තට පස්සේ ඔයාලට පුළුවන් මට පැහැදිලි කිරීම කරන්න. හරි පැහැදිලි කිරීම කරන්න. ඔයා ඉස්සෙල්ලා මේක ඇඳ ගන්නකො. හරි මේක ඇඳ ගන්නකො ඉස්සෙල්ලා. right. මම හිතනවා වැඩේ ඉවරයි කියලා. ප්‍රස්තාරය ඇඳ ගන්න ඇති කියලා. හරි ප්‍රස්තාරය ඇඳ ගත්තා නම් හරිද? ප්‍රස්තාරය ඇඳ ගත්තා නම් මම ඔය කිව්ව කතාව ආයෙත් මම චුට්ටක් පැහැදිලි කරනවා. මේ බලන්න. අපි මේ m වලින් පටන් ගන්න වක්‍ර දෙක ගමුකෝ. හරිද? මේ බලන්න. ආන්තික ඵලදාව මේ හරිය වැඩි වෙනවනේ මේ. ආන්තික ඵලදාව වැඩි වෙනවනේ. පේනවද ඔයාලට? ආන්තික ඵලදාව වැඩි වෙනවා. ආන්තික ඵලදාව වැඩි වෙනවා. මේ ඒ වෙලාවේ බලන්න ආන්තික පිරිවැයේ හැකිරීම මේ ආන්තික පිරිවැය මොකද වෙලා තියෙන්නේ? අඩු වෙලා තියෙනවා පේනවද? අඩු වෙලා තියෙනවා පේනවා. එහෙනම් බලන්න ඒ දෙක අතර ප්‍රතිලෝම සම්බන්ධය පේනව නේද? ඊගාවට මෙයා උපරිම වෙනකොට ඒ කියන්නේ මෙයාගේ ලක්ෂ්‍ය උපරිම තැනට එනකොට මෙයාගේ ලක්ෂ්‍යය මෙයාගේ වක්‍රය අවම තැනදී. අපි දැන් ඉරක් ඇඳලා ගහුවොත් ඉරක් බැලුවොත් ඔන්න මෙයාගේ අවම ලක්ෂ්‍යය මෙයාගේ උපරිම ලක්ෂ්‍යය එක එල්ලේ පිළිගන්න. එකනේ මොහොම මට්ටම දෙලින් පිළිගන්න. ඊළඟට මේ බලන්න. එයා අඩු වෙනවා. කවුද අඩු වෙන්නේ? ආන්තික ඵලදාව අඩු වෙනවා. හරිද? එතකොට බලන්න ආන්තික පිරිවැයට මොකද වෙන්නේ? ආන්තික පිරිවැය මොකද වෙලා තියෙන්නේ? ආන්තික පිරිවැය වැඩි වෙලා තියෙනවා. ආන්තික පිරිවැය වැඩි වෙලා තියෙනවා. හැදේ ආන්තික පිරිවැය වැඩි වෙලා තියෙනවා. ඔන්න වැඩි. හරි. ආන්තික ඵලදාව වැඩි වෙනවා. ආන්තික පිරිවැය අඩු වෙනවා. ආන්තික ඵලදාව උපරිම වෙනවා. ආන්තික පිරිවැය අවම වෙනවා. ආන්තික ඵලදාව අඩු වෙනවා. ආන්තික පිරිවැය වැඩි වෙනවා. හරිද? එහෙනම් ඔන්න ආන්තික ඵලදාව හා ආන්තික පිරිවැය අතර ප්‍රතිවිරුද්ධ සම්බන්ධය හරිද? හරි. ඊට පස්සේ අපි කතා කරන්න ඕනේ කවුද? සාමාන්‍ය ඵලදාව ගැන නේ. සාමාන්‍ය ඵලදාව වැඩි වෙනවා. එතකොට සාමාන්‍ය විචල්්‍ය පිරිවැය අඩු වෙනවා. සාමාන්‍ය ඵලදාව උපරිම වෙනවා. සාමාන්‍ය විචල්්‍ය පිරිවැය අවම වෙනවා. මේ බැලුවොත් එහෙම. හරිද? පැහැදිලිද? ඊට පස්සේ සාමාන්‍ය ඵලදාව අඩු වෙනවා. සාමාන්‍ය ඵලදාව අඩු වෙනවා මේ. ඕන සාමාන්‍ය ඵලදාව අඩු වෙලා ඊට පස්සේ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වැඩි වෙනවා. සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වැඩි වෙනවා. දැන් එහෙනම් ඔයාට සාමාන්‍ය ඵලදාව සහ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධයක් පැහැදිලි ඇති. හරි. ඔච්චරයි කතා කරන්න තියෙන්නේ. ඕක හැබැයි නිතර ප්‍රශ්න අහන්න තැන. හරි. නිතරම ප්‍රශ්න අහන්න තැන. හරි. එතකොට දැන් ප්‍රස්තාරය පැහැදිලිද? ප්‍රස්තාරය පැහැදිලිද? ඒ කියන්නේ මේකේ ඔයාලට කැමති නම් මේ පාට දෙකකින් ඊතල දාගන්න පුළුවන්. ඒ කියන්නේ මේ තනියරකින් යන ඊතලේ රතු පාටින් දාලා තනියරකින් යන රතු පාට ඊතල මෙතෙන්ට දාන්න. මෙතන රතු පාට ඉදි දෙකක්. මෙතනත් රතු පාට ඉදි දෙකක්. කළු පාට තනියක, කළු පාට තනියක. කළු පාට ඉදි දෙකක්, කළු පාට ඉදි දෙකක්. හරි. එතකොට අර ඒ කොටස් වල තියෙන සම්බන්ධය පැහැදිලි. එක වගේ ඉදි තියෙන, එක වගේ සම්බන්ධය තියෙන තැන් වල කියලා අපිට තේරුම් ගන්න ලේසි. හරි. ඔයාලට කැමති නම් එහෙම දාගත්තට කිසි වැරද්දක් නැහැ. හරි. හා රූප සටහනට අනුව MP උපරිම වන විට MC අවම වෙයි. MP කියන්නේ ආන්තික ඵලදාව උපරිම වෙනකොට ආන්තික පිරිවැය අවම වෙනවා. හරිනේ මම පැහැදිලි කළා. AP උපරිම වන විට ABC අවම වෙයි.
සාමාන්‍ය ඵලදාව උඩින් යනකොට සාමාන්‍ය විචාර පිළිවෙල අවම වෙනවා. හරි. AB වක්‍ර MP වක්‍රයේ AB වක්‍රයේ උපරිම ලක්ෂ්‍යය ඡේදනය කරමින් වේගයෙන් පහළ බසිනවා. MP වක්‍රයේ AB වක්‍රයේ උපරිමය හරහා පල්ලයට බහිනවා. හරි. ඊට පස්සේ AP MP සමාන වන විට දැන් මේ දෙන්නා ඡේදනය වෙන තැනදී මේ දෙන්නා ඡේදනය වෙනවා. ඒ නියම මට්ටමේදී. එතකොට MP AP සමාන වෙන තැන MC ABC සමානයි. පැහැදිලි? හරි. ඔන්න ඔය කාරණා ටික තමයි ප්‍රස්තාරයෙන් ඉගෙන ගන්න තියෙන්නේ. ඊට අමතරව මම තව කාරණා දෙකක් දෙනවා. ඒ දෙකත් ඔයාගේ නිබන්ධනේ අපි දැන් නිබන්ධනේ මෙහෙම ගත්තොත් ඔයාගේ නිබන්ධනේ මෙන්න මේ පැත්තේ ඉඳ තියෙනවා. අපිට මේ පැත්තේ ලියන්න පුළුවන්. හරි. මේ පැත්තේ ලියන්න පුළුවන් මෙහෙම. හරි. පළවෙනි කාරණේ ලියන්න. ආන්තික ඵලදාව වැඩි වන විට ආන්තික ඵලදාව වැඩි වන විට ආන්තික පිරිවැය අවම වන අතර ආන්තික පිරිවැය අවම වන අතර ආන්තික පිරිවැය අවම වන අතර අඩුවන අතර අවම වන නෙමෙයි අඩුවන අතර අවම වන නෙමෙයි අඩුවන අතර ආන්තික ඵලදාව අඩුවන විට ආන්තික ඵලදාව අඩුවන විට ආන්තික පිරිවැය වැඩි වේ. ආන්තික පිරිවැය වැඩි වේ. හරිද? හරි. ඊට පස්සේ දෙවැනි කාරණේ ලියන්න මෙන්න මෙහෙම සාමාන්‍ය ඵලදාව වැඩි වන විට සාමාන්‍ය ඵලදාව වැඩි වන විට සාමාන්‍ය ඵලදාව වැඩි වන විට සාමාන්‍ය විචල්්‍ය පිරිවැය සාමාන්‍ය විචල්්‍ය පිරිවැය අඩුවන අතර අඩුවන අතර අඩුවන අතර සාමාන්‍ය ඵලදාව අඩුවන විට සාමාන්‍ය ඵලදාව අඩුවන විට සාමාන්‍ය විචල්්‍ය පිරිවැය සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වැඩි වේ. පැහැදිලි? හරි. එහෙනම් මේ කොටස අපිට ඉවර කරන්න පුළුවන්. ඒ කොටස අපිට කරන්න පුළුවන් කෙටි කාලීන පිරිවැය ගැන. හරි. කෙටි කාලීන පිරිවැය ගැන. හරි.
එතකොට අපි කෙටි කාලය ඔතනින් හමාර කරනවා. කෙටි කාලය ඔතනින් හමාර කරනවා. අපිට යන්න පුළුවන් ඊට පස්සේ දිගු කාලය ගැන කතා කරන්න. අපිට යන්න පුළුවන් ඊට පස්සේ දිගු කාලය ගැන කතා කරන්න. හරි. දැන් මේ කෙටි කාලයයි දිගු කාලයයි ගත්තොත් එහෙම අපි ආයි පොඩ්ඩක් මතක් කරොත් කෙටි කාලය සහ කෙටි කාලය කිව්වේ අවුරුදු කීයද? ඔව් කෙටි කාලය කිව්වේ අවුරුදු කීයද? ඔව් කෙටි කාලය කියන්නේ අවුරුදු කීයද? ඔව් කොච්චර කාලයක්ද කෙටි කාලය කියලා කිව්වේ? අපි අහම්බුක් කීප දෙනෙක්ගේ නේද? නම් කියන්නේ කවුරුහරි උත්තරයක් දෙන්නකෝ. කෙටි කාලය කියන්නේ කොච්චර කාලයක්ද? කෙටි කාලය කියන්නේ කොයි වගේ කාලයක්ද? එක්කෙනෙක් උත්තරයක් දෙනවා අනිත් අයට මොකුත් මතක් වෙන්නේ නැද්ද? ඔව් අනිත් අයට මොකුත් මතක් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඉගෙනගෙන නැහැ. ඒගොල්ලන්ට මම ඉගෙනුවේ නැහැ එහෙම එක. එහෙම. ඈ අනිත් කට්ටිය සාධනක ඉන්නේ මොකද? අර සාමාන්‍ය පන්තියේ වුණා නම් මම දන්නා උත්තරේ ගන්න හැටි. හරි. කෙටි කාලය කියන එකට අපිට අවුරුදු ගාණක් කියන්න බෑ. නේ? ස්ථාවර යෙදවුම් පවතින කාලය තමයි කෙටි කාලය කියලා කියන්නේ. ඒ කියන්නේ සියලු යෙදවුම් වෙනස් කරගන්න බැරි කාලය. සියලු යෙදවුම් වෙනස් කරන්න බෑ කියන්නේ ස්ථාවර යෙදවුම් ටිකක් තියෙනවා කියන්නේ. සියලුම යෙදවුම් වෙනස් කරගත නොහැකි කාලය. හරියට හරි. එතකොට කෙටි කාලයේ යෙදවුම් වර්ග දෙකක් දැකිය හැකි නේද? කෙටි කාලයේ යෙදවුම් වර්ග දෙකක් දැකිය හැකි. ස්ථාවර සහ විචල්්‍ය ලෙස. ස්ථාවර යෙදවුම් සහ විචල්්‍ය යෙදවුම් ලෙස. එතකොට කෙටි කාලේ දකින මේ ස්ථාවර යෙදවුම් සහ විචල්්‍ය යෙදවුම් කියන ඒවා වෙනස් කළොත් දැන් මේකේ නම් වෙනස් කරන්න දෙයක් නැහැ. මේක වෙනස් කරන්න පුළුවන් විචල්්‍ය යෙදවුම් කොහොමද? මෙන්න මෙයා තමයි වෙනස් කරන්න අමාරු. මෙයාවත් වෙනස් කරගන්න පුළුවන් වුණොත් ස්ථාවර යෙදවුම් වෙනස් කරොත් එයත් මොන යෙදවුම් බවට පත් වෙනවා? විචල්්‍ය යෙදවුම් බවට. නේද? ස්ථාවර යෙදවුම් ටිකක් වෙනස් කරොත් එයා ස්ථාවර නෑ නේද? එයාත් විචල්්‍ය. එහෙනම් ස්ථාවර යෙදවුම් ටිකක් විචල්්‍ය යෙදවුම් බවට පත් කළාට පස්සේ අපි ඒ කාලයට කියනවා දිගු කාලය. එහෙනම් දිගු කාලය කියලා කියන්නේ මොකද්ද? ආයතනයක සියලු යෙදවුම් විචල්්‍ය යෙදවුම් බවට පත් කළගත හැකි කාලය. ඒ කාලය තුල එතකොට පවතින්නේ දැන් මේ විචල්්‍ය සාධකයි මේ විචල්්‍ය සාධකයි ඔක්කොම ටික එකතු කරාම දිගු කාලය කියන්නේ මොනවා විතරයි? විචල්්‍ය සාධක විතරයි. හරි. එහෙනම් ආයතනයක සියලු යෙදවුම් විචල්්‍ය යෙදවුම් බවට පත්වන කාලයට අපි කියනවා දිගු කාලය කියලා. දිගු කාලයේ පවතිනුයේ විචල්්‍ය යෙදවුම් පමණකි. තේරුණාද? විචල්්‍ය යෙදවුම් පමණකි. එහෙනම් විචල්්‍ය පිරිවැය විතරයි තියෙන්න පුළුවන්. ස්ථාවර පිරිවැයක් තියෙන්න බෑනේ. සාමාන්‍ය ස්ථාවර පිරිවැයක් තියෙන්නත් බෑ. මුළු ස්ථාවර පිරිවැයක් තියෙන්නත් බෑ. ඇයි? දිගු කාලයේ ස්ථාවර සාධක නැත්තම් ස්ථාවර පිරිවැය තියෙන්න විදිහක් නැහැ. එතකොට මුළු ස්ථාවර පිරිවැය සහ මුළු සාමාන්‍ය ස්ථාවර පිරිවැය කියන සංකල්ප දෙකම දිගු කාලයේදී නැති වෙලා යනවා. අපිට කතා කරන්න තියෙන ටික අඩු වෙනවා. නේ? කතා කරන්න තියෙන ටික අඩු වෙනවා. නේද? හරි. එහෙනම් ඔන්න දිගු කාලය. දිගු කාලය කියලා කියන්නේ මොකද්ද? ආයතනයේ සියලු යෙදවුම් විචල්්‍ය යෙදවුම් බවට පත් වෙන කාලය. අපි ඩියුට් එක සුට්ටක් බලමු. දිගු කාලයේ සියලුම යෙදවුම් විචල්්‍ය යෙදවුම් වේ.
නිෂ්පාදනයේ වැඩි කිරීමෙහිලා බලපාන කිසිදු සංරෝධකයක්. සංරෝධකයක් කියන්නේ බාධකයක් කියන්නේ. දැන් ස්ථාවර යෙදවුම් වෙනස් කරන්න බැරි එක තමයි අපිට තියෙන බාධාව. හරි. දිගු කාලයේ සියලු යෙදවුම් විචල් යෙදවුම් මේ නිෂ්පාදනයේ වැඩි කිරීමේලා බලපාන කිසිදු සංරෝධකයක් දිගු කාලයේදී දක්නට නොමැත. සංරෝධක නැහැ, බාධක නැහැ. ඒ අනුව දිගු කාලයේදී සියලුම නිෂ්පාදන ආයතන වඩා නම්‍යශීලී තත්වයට පත් වෙනවා. කියන්නේ වෙනස් කරන්න පුළුවන් තත්වයට පත් වෙනවා. එසේම තම නිෂ්පාදන ධාරිතාවය අවශ්‍ය පරිදි වෙනස් කර ගැනීමට ආයතන වලට හැකි. දිගු කාලයේදී තමයි ගොඩනැගිලි වෙනස් කරලා, යන්ත්‍ර වෙනස් කරලා, තියෙන ප්‍රදේශය වෙනස් කරලා, පහසුකම් වැඩි කරලා ධාරිතාවය වෙනස් කරන්න පුළුවන් වෙන්නේ. මොකද ධාරිතාවය තීරණය කරන්න බලපාන බොහෝ සාධක ස්ථාවර සාධක. එතකොට ධාරිතාවය වෙනස් කරනවා නම් ස්ථාවර සාධක වෙනස් කළ යුතුයි. ස්ථාවර සාධක වෙනස් වෙනවා කියන්නේ අපි කෙටි කාලයේ සිට දිගු කාලයකට ගමන් කරනවා කියන්නේ. දිගු කාලයට ගියාට පස්සේ ආයෙ කෙටි කාලයට එන්නේ නැහැ. හරි. හරි. ඊට පස්සේ මට කියන්න කවුරු හරි එක්කෙනෙක් අපි මෙන්න මේක කතා කළාද? මොකද්ද දන්නවද? පිටු අංක 9 පරිමාණානුකූල ඵල නීතිය කියලා එකක් කතා කළාද? ඔව්. right. ආන් ඒක මම මගේ අරලා ආවා. ඔයාලට මතක නම්. දැන් ඔයාලට මතක නැහැ මේක තිබුණද කියලා නේද? අපි ඒක මගේ අරලා ආවේ. ඒක මගේ අරලා ආවේ පුතේ මෙන්න මෙතනදී ඒක කතා කරා. මේ මෙතනදී තමයි ඒක කතා කරා. හරි. එහෙනම් අපි යම් පිටු අංක 9ට දැන් ආපහු. හරි පිටු අංක 9ට යන්න. හරි. ඒකේ තියෙනවා පරිමාණානුකූල ඵල නීතිය කියලා එකක්. පරිමාණානුකූල ඵල නීතිය කියලා එකක් තියෙනවා. තියෙනවනේ මේක. බලමු අපි. දැන් කෙටි කාලේ ආයතනයක් විචල් යෙදවුම් වැඩි කරද්දී ස්ථාවර යෙදවුම් වැඩි කරේ නැහැනේ. විචල් යෙදවුම් වැඩි කරද්දී ආයතනයේ නිමවුම වෙනස් වීම නැත්නම් ආයතනයේ නිමවුම හැසිරෙන විදිහ ගැන අපි කතා කළා නීතියකින්. ඒතර කෙටි කාලයේ නිමවුම නැත්නම් ඵලදාව තීරණය කරන සාධකය නීතිය හැටියට කතා කළා. හීනවන ආන්තික ඵලදා නීතිය. මතක නැහැ. ඒ වගේ පුතේ දිගු කාලයේ ඔක්කොම සාධක තියෙන විචල්්‍ය සාධකනේ. එතකොට දිගු කාලයේ විචල්්‍ය සාධක වෙනස් කරද්දී නිමවුම හැසිරෙන විදිහ කෙටි කාලයේ විචල්්‍ය යෙදවුම් වෙනස් කරද්දී නිමවුම හැසිරෙන විදිහ කතා කළේ හීනවන ආන්තික ඵලදා නීතිය. ඒ වගේම දිගු කාලයේ යෙදවුම් වෙනස් කරද්දී විචල්්‍ය යෙදවුම් විතරනේ තියෙන්නේ. දිගු කාලයේ යෙදවුම් වෙනස් කරද්දී නිමවුම හැසිරෙන විදිහ. දිගු කාලයේ යෙදවුම් වෙනස් කරද්දී නිමවුම හැසිරෙන විදිය පැහැදිලි කරන්න තව නීතියක් තියෙනවා. හරිද? දිගු කාලයේ යෙදවුම් වෙනස් කරද්දී නිමවුම හැසිරෙන විදිය පැහැදිලි කරන්න නීතියක් තියෙනවා. අපි ඒකට කියනවා පරිමාණානුකූල ප්‍රමාණාත්මක කියන වගේ තේරුමක්. පරිමාණානුකූල ඵල නීතිය. පරිමාණානුකූල ඵල නීතිය. කෙටි කාලේ තිබ්බේ හීනවන ආන්තික ඵලදා නීතිය. දිගු කාලේ තියෙන්නේ පරිමාණානුකූල ඵල නීතිය. මොකද්ද පරිමාණානුකූල ඵල නීතිය කියලා කියන්නේ? මෙන්න මෙහෙම කතාවක්. දිගු කාලයේ යෙදවුම් යම් ප්‍රතිශතයකින් වෙනස් කරනකොට නිමවුම වෙනස් වෙන ප්‍රතිශතය කොච්චරද කියලා තමයි මේකේ බලන්නේ. දිගු කාලේ යෙදවුම් වෙනස් කිරීමේ ප්‍රතිශතයට අනුරූපව නිමවුම වෙනස් වීමේ ප්‍රතිශතය දිහා බලලා අපි නීතියක් හදලා තියෙනවා. න්‍යායක් හදලා තියෙනවා. නියාමයක් හදලා තියෙනවා. දිගු කාලේ විචල්්‍ය යෙදවුම් වෙනස් කිරීමේ ප්‍රතිශතය සහ ඊට අනුරූපව නිමවුම වෙනස් වීමේ ප්‍රතිශතය ගැන බලලා ඒ හැසිරීම බලලා ඒගොල්ලෝ කියනවා දිගු කාලේ විචල්්‍ය යෙදවුම් වෙනස් කිරීමේදී නිමවුම මෙන්න මෙහෙම හැසිරෙන්න පුළුවන්. නිමවුම හැසිරෙන්න පුළුවන් විදි තුනක් ගැන කතා කරනවා. දිගු කාලේ විචල්්‍ය යෙදවුම් වෙනස් කරද්දී නිමවුම හැසිරෙන්න පුළුවන් විදි තුනක් ගැන ඒගොල්ලෝ කතා කරනවා. යෙදවුම් වෙනස් කරද්දී නිමවුම හැසිරෙන්න පුළුවන් විදි තුනක්.
දැන් කෙටි කාලේ තිබ්බ නිමෝම යෙදවුම වෙනස් කරලා නිමෝම හැදෙන්න පුළුවන් විදි දෙකයි. එක්ක පළදාව වැඩි වෙනවා එක්ක පළදාව අඩු වෙනවා. මතක නේද? හරි. මේකේ විදි තුනක් ගැන කතා කරා. යෙදවුම වෙනස් කිරීමේදී නිමෝම හැදෙන්න විදි තුනක් ගැන. හරි. එතකොට චුට්ටක් බලමු නෝට් එකේ තියෙනවා මෙහෙම. දිගු කාලේ සියලු යෙදවුම් වෙනස් කරමින් නිෂ්පාදනයේ යෙදීමට නිෂ්පාදන ආයතනයට හැකි. ඒක අපි දන්නවා. සියලුම යෙදවුම් විචල්‍ය යෙදවුම් වන විට දිගුකාලේ එහෙමනේ. නිමවුම හැසිරෙන ආකාරය මොකද්ද? සියලු යෙදවුම් විචල්‍ය යෙදවුම් වන විට නිමවුම හැසිරෙන ආකාරය පරිමාණානුකූල ඵල නීතිය යන්නේ අදහස්. යෙදවුම් වෙනස් කරනකොට නිමවුම වෙනස් වෙන විදිය. විදි තුනකට වෙනස් වෙන්න පුළුවන් කියලා කිව්වා. ආන් එක හයිලයිට් කරගන්න. මොකද්ද? සියලු යෙදවුම් විචල්‍ය යෙදවුම් වන විට නිමවුම හැසිරෙන ආකාරය පරිමාණානුකූල ඵල නීතිය. අපි ඔක පැහැදිලි කරමු කොහොමද හැසිරෙන්නේ කියලා. දිගු කාලයේදී තම නිෂ්පාදන ආයතනයේ සමස්ත පරිමාව කියන්නේ ප්‍රමාණය ධාරිතාවය. පරිමාව කියන්නේ ධාරිතාවය පුතේ. දිගු කාලයේදී තම නිෂ්පාදන ආයතනයේ සමස්ත පරිමාව වෙනස් කිරීමට නිෂ්පාදන ආයතනයට හැකිය. හරි වෙනස් කිරීම නිෂ්පාදනයට හැකිය. දිගු කාලයේදී සියලුම යෙදවුම් විචල්‍ය යෙදවුම් වන විට නිමවුමේ හැසිරීම පිළිබඳ රටා තුනක් දැකිය හැකියි. මම ඒකයි කිව්වේ විදි තුනකට වෙනස් වෙන්න පුළුවන් කියලා. මොනවද? පරිමාණානුකූල ඵල තියෙන්න පුළුවන් වැඩි වෙන ඒවා, පරිමාණානුකූල ඵල තියෙන්න පුළුවන් අඩු වෙන ඒවා, පරිමාණානුකූල ඵල තියෙන්න පුළුවන් ස්ථාවර ඒවා. හරි. ඊට පස්සේ අර පල්ලෙහා වෙනම කාරණයක් තියෙනවා. පරිමාණානුකූල ඵල යනු ප්‍රමාණාත්මක ඵල කියන්නේ ප්‍රමාණාත්මක නිෂ්පාදනය යනු ආයතනයක ධාරිතාවය පුළුල් කිරීමත් සමග ධාරිතාවය වැඩි කිරීමත් සමග නිෂ්පාදන සාධකවල කාර්යක්ෂමතාවය ඉහළ යාමෙන් අත්පත් කර ගනු ලබන මූර්ත ප්‍රතිලාභ. යෙදවුම් වෙනස් කරද්දී ඒවැයි කාර්යක්ෂමතාවය වෙනස් වෙලා අපට ලැබෙන නිමෝව මූර්ත ප්‍රතිලාභයට තමයි අපි පරිමාණානුකූල ඵල කියලා කියන්නේ. නිමෝව කියලා කියන්නේ නිමෝව මේකක තමයි ඔය ඵල කියන එකෙන් අදහස් වෙන්නේ. ඉස්සෙල්ලම අපිට කතා කරන්න තියෙනවා වැඩි වෙන පරිමාණානුකූල ඵල. වැඩි වෙන පරිමාණානුකූල ඵල. පරිමාණානුකූල ඵල නීතිය යටතේ අපි ඉස්සෙල්ලම කතා කරනවා වැඩි වෙන පරිමාණානුකූල ඵල. වැඩි වෙන පරිමාණානුකූල ඵල. හරිද? මොනවද වැඩි වෙන පරිමාණානුකූල ඵල කියන්නේ? දැන් උතන අපි බලන්න ඕනේ අර යෙදවුම් වෙනස් කරන ප්‍රතිශතය ගැන. හරි. යෙදවුම් වෙනස් කරන ප්‍රතිශතය ගැන. සහ නිමවුම වෙනස් වෙන ප්‍රතිශතය ගැන තමයි මෙතන බලන්නේ. හරි. උතන අපි ගමුකෝ මෙහෙම. යෙදවුම් වෙනස් වන ප්‍රතිශතය. හරිද? ප්‍රතිශතය. එහෙම ඊගාට අපි ඕකත් එක්ක සංසන්දනය කරන්නේ කවුද? නිමවුම වෙනස් වන ප්‍රතිශතය. හරිද? දැන් අපි මේ දෙන්න සංසන්දනය කරලා බලමු. හරි? එතකොට මෙන්න මෙහෙම. අපි යෙදවුම් වෙනස් කරන ප්‍රතිශතයට වඩා වැඩි පුතා නිමවුම වෙනස් කරන ප්‍රතිශතය. නිමවුම වෙනස් වෙන ප්‍රතිශතය. ඒක වෙනස් කරන්න වෙනස් වෙන්නේ නැහැ. හරි? ඒ කියන්නේ මෙන්න උදාහරණයක් කිව්වොත් යෙදවුම් 10%කින් වැඩි වුණොත් නිමවුම වැඩි වෙනවා 10%කට වඩා වැඩි ප්‍රමාණයකින්. ඉලක්කම නෙමෙයි බලන්නේ ප්‍රතිශතය බලන්නේ. ඒක හොඳට ඔළුවට දාගන්න. ඉලක්කමෙන් කියන්න බෑ. ප්‍රතිශතයෙන් තමයි බලන්න ඕනේ. තේරුණාද කියන්නේ? හරි. දැන් මෙහෙම හිතන්නකෝ. අපි ගමුකෝ ශ්‍රමිකයන්. හරිද? ඊට අපි ගන්නවා නිමෝ. හරි ශ්‍රමිකයන් සහ නිමෝ. මම ශ්‍රමිකයෝ 100 සිට 200 දක්වා වැඩි කරනවා.
එතකොට ශ්‍රමිකයෝ 100ක් ඉන්න වෙලාවේ මගේ ආයතනය ඒකක 1000ක් නිෂ්පාදනය කරනවා. මේ වෙලාවේ 2500ක් නිෂ්පාදනය කරනවා. කොයි වෙලාවෙද? ශ්‍රමිකයෝ 2000ක් දැම්මට පස්සේ. පැහැදිලිද? දැන් මෙතන බැලුවොත් එහෙම ඉලක්කම මෙතන 100යි මෙතන 1500යි. එතකොට අපිට හිතෙනවා යදොම් වැඩි කරාට වඩා නිමෝම වැඩි වෙලානේ කියලා. හරි. ඇත්ත. හැබැයි එහෙම නෙමෙයි අපි හරියටම තක්සේරු කිරීම කරන්නේ. එහෙම ඉලක්කම බලන්න එපා කොයි වෙලාවක. සමහරවිට ඉලක්කම් බැලුවම කතාව වර්ධින්න පුළුවන්. දැන් මේක නම් ඉලක්කම් බැලුවත් අපේ ගණනය කරන ක්‍රමයේ බැලුවත් හරියටම එනවා. හරි. සමහර වෙලාවට වර්ධින්න පුළුවන්. හරි. සමහර වෙලාවට වර්ධින්න පුළුවන්. දැන් මෙහෙම කිව්වොත් මෙන්න ඔන්න ගහන්න. මේක අමතක කරමු. ශ්‍රමිකයෝ 100ක් එක්ක එකක 10යි හදන්නේ. ශ්‍රමිකයෝ ගන්න 200ට වැඩි කරාට පස්සේ 25ක් හදන්න ඕනේ. දැන් මෙතන බලන්න. ශ්‍රමිකයෝ 100ක් වැඩි වෙලා. හැබැයි නිමෝම වැඩි වෙලා තියෙන්නේ කීයද? 15යි. දැන් මම කියන්නේ 15යිනේ. හැබැයි පුතේ එතකොට අපිට ඒ තියෙන්නේ වැඩි වෙන පරිමාණානුකූල පර නෙමෙයි කියලා කියන්න බෑ. ඇයි? මෙතන බලන්නේ ඉලක්කම නෙවෙයි ප්‍රතිශතය. ඉලක්කම නෙමෙයි බලන්නේ ප්‍රතිශතය. ඔන්න බලන්න මම ඔයාලට ආයෙත් පස්සේ පැහැදිලි කරන්නම්. හරි. ඔන්න බලන්න. දැන් මේ බලන්න. දැන් මෙතන ප්‍රතිශතක වෙනස කොහොමද හොයාගන්නේ? ප්‍රතිශතක වෙනස කොහොමද හොයාගන්නේ? කොහොමද ප්‍රතිශතක වෙනස හොයාගන්නේ? ඔව්. මේ බලන්න. ඔන්න ප්‍රතිශතක වෙනස ඔය විදිහට මම ඔයාලට කියා දෙනවා. හරි. ප්‍රතිශතක වෙනස. අපේ යෙදවුම් තිබුණේ 100ක නේද? අපි වැඩි කරගත්තා කීයකින්ද? අපේ වෙනස සංඛ්‍යාත්මක වෙනස කීයද? 100ක තිබිලා යෙදවුම් කීයකින්ද අපි වෙනස් කරගත්තා? අපේ සංඛ්‍යාත්මක වෙනස කීයද? සංඛ්‍යාත්මක වෙනස කීයද? 100යි. කොහොමද දාලා දාන්න බැරි? මේක අපි ප්‍රතිශතයක් විදිහට ප්‍රකාශ කරන්න පුතා 100ෙන් ගුණ කරනවා. හරිද? එතකොට ප්‍රතිශතක වෙනස එන්නේ මෙන්න මෙහෙම. කොච්චරද? 100ට 100ක්. සාමාන්‍යයෙන් පුතේ සංඛ්‍යාවක අගය දෙගුණ වෙනවා කියන්නේ ප්‍රතිශතක වෙනස 100ට 100ක්. හරි. එතකොට දැන් පුතාලා බලන්න මේ මෙන්න මෙතන කොහොමද කියලා. 1000 තිබුණේ වෙනස් වුණා කීයකින්ද? 1500කින් නේද? එතකොට අපි ප්‍රතිශතක වෙනස ගන්න 100ෙන් ගුණ කරන්න එපා නේද? එතකොට මේ බලන්න මේ බිංදු දෙකට මේ බිංදු දෙක කපලා මේකට මේක කැපුවාම බලන්න ප්‍රතිශතක වෙනස එනවා දරුවෝ 100ට 150 නේ 100ට 150. එහෙනම් දැන් හරි කතාව මොකද්ද? යෙදවුම වෙනස් වන ප්‍රතිශතය 100ට 100යි. නිමවුම වෙනස් වන ප්‍රතිශතය 100ට 150යි. එහෙනම් යෙදවුම වෙනස් කළ ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයකින් නිමවුම වෙනස් වී ඇත. එහෙනම් ඒ තියෙන්නේ මොන පරිමාණානුකූල පළද? වැඩි වන පරිමාණානුකූල පළ. පැහැදිලිද? මම ඔයාලට කිව්වනේ ඉලක්කමෙන් බලලාම කියන්න බෑ කියලා. මම අර කලින් උදාහරණයක් අරන් පෙන්නන්නද? මේ බලන්න. ඔන්න බලන්න. මම කිව්වනේ මෙතන තියෙන්නේ 10යි. අපි හිතමු ශ්‍රමිකයෝ 100ක් දෙක 10ක් හදනවා. 100ක් දෙක 10ක්. 200ක් වුණාම මේගොල්ලෝ හදන්නේ 25ක්. 25. දැන් බලන්න සංඛ්‍යාත්මක වෙනස ගත්තොත් මොකද වෙන්නේ? මෙතන සංඛ්‍යාත්මක වෙනස 100යි. මෙතන සංඛ්‍යාත්මක වෙනස 15යි. එතකොට යෙදවුම් වෙනස් කරපු සංඛ්‍යාත්මක වෙනසට වඩා නිමවුම වෙනස් වෙලා තියෙන සංඛ්‍යාත්මක වෙනස අඩුයිනේ. එහෙම හින්දා අපිට ඒක වැඩි වෙන පරිමාණානුකූල බල නෙමෙයි කියලා කියන්න බෑ. මෙතන ප්‍රතිශතේ බලන්න ඕනේ, මෙතනත් ප්‍රතිශතේ බලන්න ඕනේ. හරි. නිකන් බලමු මෙතන ප්‍රතිශතේ කොහොමද කියලා. 10 තිබුණේ වැඩි වුණා 15කින්. නේද? ප්‍රතිශතක වෙනස බලන්නේ 100ෙන් ගුණ කරලා. හරි. එතකොට බිඳුවට බිඳුව කපන්න 15 කරන් 10 150යි.
එහෙනම් ඔයාලට පේනවාද එතන නිමවුම වෙනස් වීමේ ප්‍රතිශතය කීයද 100ට 150 යෙදවුම 100ට 100යි නිමවුම 100ට 150 එතකොට පුතේ ඉලක්කම මෙතන වෙනසට වඩා මෙතන වෙනස ඉලක්කම අඩුයි කියලා අපිට එහෙම කියන්න බෑ ඒක වැඩි වෙන පරිමාණානුකූල ඵල නෙමෙයි කියලා ප්‍රතිශතය ගත යුතුයි ප්‍රතිශතය සංසන්දනය කරන්න ඕනේ යෙදවුම සහ නිමවුම වෙනස් වීම මම මේ කියපු කතාව ඔයාලට තේරුණාද ඔව් නම් ඔව් කියන්න පුළුවන් නැත්නම් නැහැ කියන්න පුළුවන්. එතකොට ආයෙ පැහැදිලි කරන්න පුළුවන් නැත්තම්. තේරුණාද? right. කවුරු හරි නැහැ කිව්වද? බලමු. නැහැ. හරි. නේද? කට්ටියම මොකක් හරි දැන් ඔව් හරි නැහැ හරි ඔක ටයිප් කරන අකුරු දෙකක් තුනක් ඒක රියැක්ෂන් එක දානවා නම් බාර වටිනවා. ඒත් දැන් මම වීඩියෝ ඔන් කරන්නේ නැහැ. ඒක ඕගොල්ලෝ මේකට සම්බන්ධ වෙනවද නැද්ද කියලා මට හරියටම දැනගන්න පුළුවන් වෙන්නේ එතකොට තමයි පුතේ. හරි. ඒ ඉඳ මාත් එක්ක සම්බන්ධ වෙන්න. පාඩම කරා. හරි. මලමිනි වගේ ඉන්න එපා. හරි. මලමිනි වගේ ඉන්න එපා. හරි. දැන් අපි එහෙනම් බලමු. හරි. දැන් මේක ඔයාලට තේරෙන්නේ නැති. ප්‍රතිශත වෙනස ගන්න විදිය ගැන පොඩ්ඩක් අයිඩියා එක තියාගන්න. ඔයා සාමාන්‍ය පෙළ උගන්වනවා. හරි. චුට්ට බලමු. වැඩෙන පරිමාණානුකූල ඵල නැත්නම් වැඩි වෙන පරිමාණානුකූල ඵල කියන්නේ මොනවද කියලා අපි චුට්ටක් ලියමු. මෙන්න මෙහෙම. දිගු කාලයේ සියලුම යෙදවුම් ලියන්න පුතේ නිර්වචනය දිගු කාලයේ සියලුම යෙදවුම් දිගු කාලයේ සියලුම යෙදවුම් දිගු කාලයේ සියලු යෙදවුම් රෙකෝඩ් එක දාන්න පුතා හෙට උදේ රෙකෝඩ් එක හෙට උදේ 8 වෙනකොට දාන්න හරි දිගු කාලයේ සියලුම යෙදවුම් වෙනස් කරන ප්‍රතිශතයට වඩා වෙනස් කරන ප්‍රතිශතයට වඩා වෙනස් කරන ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයකින් නිමවුම වර්ධනය වන තත්ත්වයක් නිමවුම වර්ධනය වන තත්ත්වයක් නිමවුම වර්ධනය වන තත්ත්වයක් නිමවුම වර්ධනය වන තත්ත්වයක් වැඩිවන පරිමාණානුකූල ඵල වේ වැඩිවන පරිමාණානුකූල ඵල වේ හරිද හා පැහැදිලිද හරි නේද හරි උදාහරණයක් තියෙනවා යෙදවුම් 120කින් වැඩි කරන විට නිමවුම 130කින් වර්ධනය වේ යෙදවුම් 20කින් වැඩි කරනකොට නිමවුම 125කින් වර්ධනය වේ ඕන එකක් හරි හා ඊට පස්සේ තියෙනවා වැඩිවන පරිමාණානුකූල ඵල හට ගැනීම කෙරෙහි බලපාන සාධක. ඕක ටිකක් විස්තර කරන්න ඕනේ කාරණා හතරක් වුණා. ගොඩක් වෙලා යනවා ඒක පැහැදිලි කරන්න. සාමාන්‍ය විනාඩි 15ක් 20ක් විතර යයි. ඔය කාරණා හතර ඔයාලට පැහැදිලි කරලා දෙන්න. ඊට පස්සේ අඩුවන පරිමාණානුකූල ඵල ස්ථාවර පරිමාණානුකූල ඵල කියලා තව මාතෘකා දෙකක් තියෙනවා. හරි. ඒකත් එක්ක අර කොටස කරලා තව එක දවසකින් අපිට ඉවර කරන්න පුළුවන්. පැහැදිලිද? ඒක කරද්දී ආපහු